අපිට අද ලෙසන් එකේදී කතා කරන්න තියෙන විවිධ සමාගම් වර්ග ගැන. අපි මේ පාඩමට යමු එහෙනම් අද. මම හිතනවා හැමෝම කලින් පාඩම අධ්‍යයනය කරන්න ඇති, නෝට් එක සම්පූර්ණ කරගන්න ඇති කියලා. අපි මුලින්ම කතා කරන්න ඕනේ සීමා සහිත සමාගමක් ගැන. මොනවද? සීමා සහිත සමාගමක් ගැන. හරි. සීමා සහිත සමාගම. මේ වචනේ තේරුම අපි දන්නවනේ. සීමා සහිත කියන වචනේ තේරුම අයිතිකරුවන්ගේ වගකීම ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තමන් යෙදූ ප්‍රාග්ධනයට පමණක් සීමා වෙනවා නම් අපි ඒ වගේ ව්‍යාපාර වලට කියනවා සීමා සහිත ව්‍යාපාරයක් කියලා. ඒතර මේ සීමා සහිත සමාගමක්. හරි. ඒතර මේ සමාගමේ ඉන්න හිමිකරුවන්ට අපි කියන්නේ කොටස්කරුවෝ කියලානේ. ඒතර මේ කොටස්කරුවන්ගේ වගකීම ව්‍යාපාරයේ ණය ගෙවද්දී තමන් යොදපු ප්‍රාග්ධනය කැපකිරීම දක්වා පමණයි බැඳී සිටින්නේ. ඒතර ඒකට අපි කියනවා මොකද්ද? සීමා සහිත සමාගමක් කියලා. ඒතර අපේ රටේ ක්‍රියාත්මක වෙන සීමා සහිත සමාගම් වර්ග තුනක් තියෙනවා. සීමා සහිත පෞද්ගලික සමාගම් එකක්, සීමා සහිත පොදු සමාගම් දෙවැනි එක, අනිත් එක අක්විරල සමාගම්. සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම්, අක්විරල සමාගම්. මෙන්න මේ සමාගම් අපි කියනවා සීමා සහිත සමාගම් කියලා. හොඳයි. අපි එන නෝට් එක ලියාගමු මේ විදිහට. සීමා සහිත සමාගම් කියවන මාත් එක්කම සීමා සහිත සමාගම් ආකෘතිය තුල කොටස්කරුවන් නැත්නම් හිමිකරුවන් සමාගමේ ණය නිදහස් කිරීමේදී ඔවුන් යෙදූ ප්‍රාග්ධනය දක්වා පමණක් කැප කිරීමට බැඳී සිටි කොටසින් සීමිත සමාගම් ලෙසද හැඳින්වේ. ඒක අපි හයිලයිට් කරගමු. කොටසින් සීමිත සමාගම්. යටින් නෝට් එක ලියාගමු මේ විදිහට. සීමා සහිත සමාගම් ආකෘතිය තුල සමාගමේ කොටස්කරුවන්ගේ වගකීම සීමා සහිත වේ. ඊට පස්සේ කියනවා සීමා සහිත සමාගම් වර්ග තුනයිලු. එක ලියාගමු. සීමා සහිත පෞද්ගලික සමාගම්, දෙක සීමා සහිත පොදු සමාගම්, තුන සීමා සහිත පෞද්ගලික සමාගම්. හොඳයි. ඒ කතා කරේ අපි සීමා සහිත සමාගම් ගැන. ඒතර ඊළඟ මාතෘකාවට අපි එන්න ඕනේ. ඊළඟ මාතෘකාව මොකක්ද අපි? සීමා රහිත සමාගම්. සීමා රහිත මේ වචනේ තේරුම අපි දන්නවා. වචනේ තේරුම තමා යම් ව්‍යාපාරයක අයිතිකරුවන් ව්‍යාපාරයේ ණය නිදහස් කරද්දී ඒ ණය නිදහස් කිරීම වෙනුවෙන් තමන් යොදපු ප්‍රාග්ධනයට අමතරව තමන්ගේ පෞද්ගලික දේපල පවා කැපකිරීමට වගකීමකට බැඳෙනවා නම් අපි එවැනි ව්‍යාපාර වලට කිව්වා සීමා රහිත ව්‍යාපාරයක් කියලා. වගකීමක් සහිත ව්‍යාපාරයක්. ඒතර ඒ වගේ සමාගම් කියන්නේ එතකොට සමාගම් වල ඉන්න හිමිකරුවෝ හෙවත් කොටස්කරුවෝ ඒ සමාගමේ ණය නිදහස් කරද්දී සීමා රහිත වගකීමකට බැඳෙනවා. ඒ කියන්නේ ණය නිදහස් කරන්න තමන් යොදපු ප්‍රාග්ධනය දෙන්නත් ඕනේ. ඊට පස්සේ ඒත් මදි වුණොත් පෞද්ගලික දේපල කැප කරලා හරි ඒ කියන්නේ ගේ දොර ඉඩ කඩම් විකුණලා හරි තමන්ගේ ඒ ණය නිදහස් කරන්න මුදල් ලබා දීම සිදු කරන්න ඕනේ. හරි. අපි එන යමු නෝට් එකට. සීමා රහිත සමාගම් කියවමු. කොටස්කරුවන්ගේ වගකීම අසීමිත වේ. සාංගමික ව්‍යවස්ථාවලියේ සඳහන් පරිදි කොටස්කරුවන්ට නිකුත් කරන ලද කොටස්වල වටිනාකමට ඔවුන්ගේ වගකීම සීමා නොවුන සමාගම් සීමා රහිත සමාගම් වේ. ලියාගන්න යටි මේ විදිහට එතකොට සීමා රහිත සමාගම් ආකෘතිය තුල කොටස්කරුවන්ගේ වගකීම අසීමිත වේ. හොඳයි. ඒ සීමා රහිත සමාගම් අපි කතා කරේ. ඊට පස්සේ අපි සමාගම් වල කතා කරන්න ඕනේ අපේන් සීමිත සමාගම් ගැන.
ඇපයෙන් සීමිත සමාගම්. ඇපයෙන් සීමිත. හරි. දැන් අපි කලින් කතා කරපු සමාගම් වල කියන්නේ සීමිත සමාගම් අසීමිත සමාගම් වර්ගවල කොටස් නිකුත් කිරීමක් සිද්ධ කරනවා. කොටස් නිකුත් කළා තමයි සමාගමට අවශ්‍ය මුදල් නැත්නම් ප්‍රාග්ධනය සපයා ගැනීම කරන්නේ. හැබැයි මේ අපේ සීමිත සමාගම් වල කොටස් නිකුත් කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒතර කොටස් නිකුත් කිරීමක් කරන්නේ නැහැ. එහෙනම් කොහොමද සමාගමට අවශ්‍ය මුදල් නැත්නම් ප්‍රාග්ධනය සපයා ගැනීම කරන්නේ? ඊට කලින් දැනගන්න ඕනේ අපි කොටස් නිකුත් කරන්නේ නැහැ කියන්නේ මේ සමාගමේ ලාභාංශ බෙදා හැරීමක් කරන්නේත් නැහැ අයිතිකරුවන් අතර. හරි? කියන්නේ මේ සමාගම් වලට සම්බන්ධ වෙන කට්ටියට ලාභයක් නැත්නම් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒතර අපි කල්පනා කරන්න ඕනේ ඒතකොට ඇයි මේ වගේ සමාගම් වලට පුද්ගලයෝ බැඳෙන්නේ කියලා. ඒතර මේ වගේ සමාගම් ගොඩාක් දුරට තියෙන්නේ සමාජ සුබ සාධන චේතනාව පදනම් කරගෙන. ඒතර අපි බලමු එනම් මොකක්ද අපේන්සි මේ සමාගමක් කියන්නේ? මේ සමාගමට යම් කොටස්කරුවෙක් නැත්නම් අපි එතන කියන වචනේ සාමාන්‍ය සමාජිකයෙක් කියලා කියන්නේ සමාජිකයෙක් බැඳෙනවා නම් තමා ඒ සමාගමට බැඳෙන මොහොතේ කියන්න ඕනේ මේ සමාගම විසිරුවා හරින වෙලාවේ මම සමාගමේ ණය ගෙවන්න මෙච්චර මුදලක් අප වෙනවා. හරි? අපිට රුපියල් ලක්ෂයක් අප වෙනවා. ඒ කියන්නේ සමාගම විසිරුවා හරිද්දී ඒ සමාගමේ ණය තිබුණොත් ඒ ණය ගෙවන්න මේ සමාජිකයා මේ රුපියල් ලක්ෂය ලබා දෙන්න ඕනේ. ඒකයි අප වෙන හින්දා අපි කියන්නේ අපේන් සීමිත සමාගමක් කියලා. හොඳයි. ඒතර මේ සමාගම් වල විශේෂත්වය තමයි කොටස් නිකුත් කිරීම සිද්ධ කරන්නේ නැහැ. සමාජිකයන් අතර ලාභාංශ බෙදා හැරීම සිද්ධ කරන්නේ නැහැ. හොඳයි. අපි එහෙනම් යමු නෝට් එකට කියමු මේ විදිහට කොටස් නිකුත් කිරීමක් සිදු නොකරන සමාජිකයන්ගේ වගකීම සාංගමික ව්‍යවස්ථාවලිය සඳහන් කර ඇති ප්‍රාග්ධනය රහිත ලාභ සමාජිකයන් අතර නොබැඳෙන සමාගම් විශේෂයයි. නිදසුන් තියෙනවා කොළඹ ව්‍යාපාර වස්තු වමාරු අපේන් සමාගම එක උදාහරණයක්. ලියාගම් මේ විදිහට මෙම සමාගම් කොටස් නිකුත් කිරීමක් සිදු නොකරන අතර සමාජිකයන් අතර ලාභ බෙදා හැරීමක්ද සිදු නොකරයි. යාපැත්තේ පිටුවේ තියෙනවා අපේන් සීමිත සමාගමක ලක්ෂණ. ඒකේ පළවෙනි එක කොටස් නිකුත් කිරීමක් සිදු නොකිරීම. ඒක අපි කතා කරා. දෙක අවම වශයෙන් සමාජිකයන් දෙදෙනෙකු සිටිය යුතු වීම හා උපරිමය පිළිබඳ සීමාවක් නොවීම. ඒතර අවම සමාජික සංඛ්‍යාව දෙකක් ඉන්න ඕනේ. ඒ වගේම මේ අපේන් සීමිත සමාගමක උපරිම සමාජික සීමාවක් ඇත්තේ නැහැ. ඊට පස්සේ සාංගමික ව්‍යවස්ථාවලියේ එක් එක් සමාජිකයා විසින් සමාගම ඇවර කිරීමකදී දායක විය යුතු ප්‍රමාණයන් සඳහන් කළ යුතු වීම. ඒ කියන්නේ අර අප වෙන මුදල ගැන සඳහන් කරන්න ඕනේ එක් එක් සමාජිකයා කොච්චර අප වෙනවද කියලා. ඊට පස්සේ පොදු පරමාර්ථ පෙරදරි කරගෙන ආරම්භ කිරීම. මම කියව ගොඩාක් දුරට සමාජ සුබ සාධන චේතනාවලින් තමයි මේ වගේ සමාගම් ආරම්භ වෙන්නේ. අවසාන එක සමාගමේ ලාභ බෙදා හැරීමක් සිදු නොකරයි. ඒතර අපි ඒකේ මුල්ම එක හයිලයිට් කරගන්න ඕනේ, අවසාන එක හයිලයිට් කරගන්න ඕනේ. ඒ කතා කරේ එතකොට අපේන් සීමිත සමාගම් ගැන. අපි ඊට පස්සේ කතා කරන්න ඕනේ අක්වෙරළ සමාගම් ගැන. අක්වෙරළ සමාගම්. අක්වෙරළ. හරි. මේ සමාගම් වල අදහස් තමයි දැන් මේම ශ්‍රී ලංකාවේ ගොඩබිම් ප්‍රමාණය තියෙනවානේ. හරි. ඒතර මේ සමාගම් වලට කියන අක්වෙරළ කියලා. ඒ කියන්නේ මේ සමාගම් වලට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශය තුල ව්‍යාපාර කටයුතු සිදු කිරීම තහනම්. හරි. එහෙනම් කොහෙද කරන්න ඕනේ? ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරාට සමාගම් පනත යටතේ මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයෙන් එහා. ඒ කියන්නේ වෙනත් රටවල. ඒ වගේ ව්‍යාපාරයකට අපි කියනවා අක්වෙරළ සමාගමක් කියලා. එහෙනම් කොහොමද අපි අක්වෙරළ සමාගමකට නිර්වචනයක් ගොඩනගා ගන්න? ඒ නිර්වචනය ගොඩනගන්නේ මෙහෙමයි. ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ සංස්ථාපනය කරලා ශ්‍රී ලංකාවේ මුහුදු තීරයෙන් එපිට වෙනත් රටවල ව්‍යාපාර කටයුතු කරනවා නම් ඒ වගේ සමාගමකට අපි කියනවා අක්වෙරළ සමාගමක් කියලා. ඒතර බලන්න නෝට් එකේ නම් මාත් එක්කම අක්වෙරළ සමාගම්
යම් රටක සමාගමක් ලෙස සංස්ථාපනය කර එම රටින් පිටත ව්‍යාපාරික කටයුතු සිදු කරන සමාගම් අක්වැරළ සමාගම් ලෙස හැඳින්වේ. එම සමාගම් ව්‍යාපාරික කටයුතු සිදු කරන ලබන රටේ සමාගම් පනත අනුවද ලියාපදිංචි කළ යුතුය. ඒතර අපේ රටේ විතරක් මේ සමාගම ලියාපදිංචි කරාට බෑ. එතන අවසානයේදී කියනවා අපි හිතමු ඉන්දියාවට යන්න කියලා ව්‍යාපාරේ ක්‍රියාකාරී කටයුතු වලට. අපේ රටේ සමාගම් පනතේ අර්ථය ලියාපදිංචි කරන්නත් ඕනේ. ඉන්දියාවේ කරන නිසා ඉන්දියාවේ සමාගම් පනතේ අර්ථය ලියාපදිංචි කරන්නත් ඕනේ. හරි. ඒකද යටින් ලියාගම් මේ විදිහට අක්වැරළ සමාගම් සඳහා එම සමාගම සංස්ථාපනය කළ රටේ ව්‍යාපාර කටයුතු සිදු කිරීම තහනම් වේ. හරි. ඊට පස්සේ අදින් කියනවා මෙහෙම එකක්. එසේම වෙනත් රටක සංස්ථාපනය කරන ලද සීමිත සමාගමක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර වෙනත් රටක ව්‍යාපාරික කටයුතු සිදු කරයි නම් ඒවාද අක්වැරළ සමාගම් වේ. ඒ කියන්නේ වෙන රටක සංස්ථාපනය කරලා ලංකාවේ සමාගම් පනතට ලියාපදිංචි කරලා තවත් රටක ව්‍යාපාරික කටයුතු කරනවා නම් අපි ඒවත් කියනවා මොනවද? අක්වැරළ සමාගම් කියලා. උදාහරණ කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ සමාගමක් සිංගප්පූරුවේ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේදී සංස්ථාපනය කර සිංගප්පූරුවේදී ලියාපදිංචි කර ව්‍යාපාරික කටයුතු කළ යුතුය. යටි ලියාගම් මේ විදිහට ඒ කොටුව ඇතුලේ ශ්‍රී ලංකාවේ අක්වැරළ සමාගම් සඳහා ශ්‍රී ලංකාව තුල ව්‍යාපාරික කටයුතු සිදු කිරීම තහනම් වේ. හොඳයි. ඒ අක්වැරළ සමාගම් අපි කතා කරේ. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ මොනවද? විදේශ සමාගම් ගැන. මොනවද? විදේශ සමාගම්. හරි. විදේශ සමාගම් නැත්නම් විදේශීය සමාගම් කියලා කියනවා. මේ වචනේ තේරුමම තමයි තියෙන්නේ. අපේ රටට වෙනත් රටවලින් ඇවිල්ලා ව්‍යාපාර කටයුතු කරන සමාගම් වලට අපි කියන්නේ විදේශ සමාගම් කියලා. ඒතර මේ ව්‍යාපාරේ ඒ රටවල් වල සමාගම් පනත යටතේ ලියාපදිංචි කරලා තියෙන්නේ. අපේ රටේට අපේ රටේ සමාගම් පනතට අනුවත් එකඟතාවය පළ කරන්න ඕනේ ලියාපදිංචි කිරීම මගේ. කියව මේ නම් මාත් එක්ක ශ්‍රී ලංකාව තුල ව්‍යාපාරය ස්ථානය පිහිටුවා ඇති නමුත් ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථාපනය කර ඇති සමාගමක් විදේශීය සමාගමක් වේ. විදේශීය සමාගම ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික ස්ථානයක් ස්ථාපිත කර මාසක් ඇතුළතදී සමාගම් පිළිබඳ විස්තරයක් ශ්‍රී ලංකාවේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සමාගම පිළිබඳව පරීක්ෂා කර බලා එම විදේශීය සමාගම ලියාපදිංචි කළ හැකි නම් විදේශීය සමාගමක්සේ විදේශීය සමාගම් නාම ලේඛනයේ නම ඇතුළත් කරයි. එයාපැති කොටුව ඇතුලේ මේ විදිහට ලියාගමු. වෙනත් රටක සංස්ථාපනය කළ ලද සමාගමක් ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේද ලියාපදිංචි වී ශ්‍රී ලංකාව තුල ව්‍යාපාරික කටයුතු සිදු කරයි නම් එය විදේශ සමාගමකි. ඊතර සමාගම් අනේවාසික සමාගම් නිර්නේවාසික සමාගම් ලෙසද හැඳින්වේ. හරි. ඊළඟ බහුජාතික සමාගම්. බහුජාතික සමාගම්. හරි. බහුජාතික බහු කියන්නේ ගොඩක්. හරි. ඒතර මේකේ අදහස තමයි කුමන හෝ සමාගමක් යම් රටක තමන්ගේ මව් සමාගම පිහිටවලා තියෙනවා. මොකක් හරි රටක මව් සමාගම පිහිටවලා තියෙනවා. ඒතර මේ සමාගම ලෝකයේ විවිධ රටවල් වල තමන්ගේ ශාඛා පිහිටවලා ව්‍යාපාර කටයුතු කරනවා නම් ඒ වගේ ව්‍යාපාරයකට අපි කියනවා බහුජාතික සමාගමක් කියලා.
කියන්නේ මේකේ සාමාන්‍ය සරල තේරුම තමයි අපේ රටෙත් ව්‍යාපාර තියෙනවා ඒ සමාගමට අදාළව වෙන රටවලලත් තියෙනවා. හැබැයි මව් සමාගම ඒ කියන්නේ ප්‍රධාන සමාගම තියෙන්නේ එක රටක. හරි. කියවන්නේ නම් මේ විදිහට ලියාගමු එහෙනම්. යම් රටක මව් සමාගම නැත්නම් ඉරක් ගහලා ප්‍රධාන සමාගම පිහිටුවා එහි ශාඛාව වෙනත් රටවල් රාශියක පවත්වාගෙන යමින් ව්‍යාපාර කටයුතු සිදු කරන සමාගම්ය. ඊට පස්සේ කියනවා තව සමාගම් වර්ගයක් ගැන පුණ්‍ය සමාගම්. මේක අපි කියවමු. මහජන සේවය අරමුණු කරගත් උපයන ලාභයක් හෝ අතිරික්තයක් සමාජිකයන් අතර නොබෙදෙන. ලාභාංශ නොබෙදෙන සමාගම් විශේෂයයි. උදාහරණ කැලණිය තරුණ බෞද්ධ සංගමය, රොටරි සමාජ වගේ දේවල්. පුණ්‍ය සමාගමක් අපේ සීමිත සමාගමක් බවට පරිවර්තනය කිරීම දක්වා ආසන්න අවස්ථාවේ පවතින අතර මෙම සමාගම් කලාව, පුණ්‍ය කටයුතු, ක්‍රීඩා හෝ ප්‍රයෝජනව පරමාර්ථ උදෙසා පිටුවා ඇත. ඒතර මේවත් අර අපේ සීමිත සමාගම් වලටම සමානයි. ඒතර මේවා අපි කියන අපේ සීමිත සමාගමක් බවට පරිවර්තනය කිරීමට ආසන්න අවස්ථාවේ තියෙන්නේ කියන්නේ සමාජ සුභ සාධන චේතනාවේ කරගෙන යන්නේ. නමුත් තවමත් මේ සමාගම් අපේ සීමිත සමාගම බවට පත් කිරීමක් කරලා නැහැ. ඒතර පත් කිරීමක් කළා නැති නිසා අපි මේවට කියන්නේ පුණ්‍ය සමාගමක් කියලා. හරි. ඒ අපි කතා කරේ විවිධ සමාගම් වර්ග ගැන. අපි ඊට පස්සේ යනවා දීර්ඝ මාතෘකාවකට. ඒ කියන්නේ සීමා සහිත සමාගම් වර්ග ගැන කතා කරන්න ඕනේ. ඒක අපි මුල්ම සමාගම් වර්ගය ගැන කතා කරන්න ඕනේ. සීමා සහිත පෞද්ගලික සමාගම් ගැන. හරි. පෞද්ගලික සමාගම් ගැන කතා කරන්න කලින් අපි තමයි සමාගම් වර්ග දෙකක් මේත් එක්කම කතා කරන්න ඕනේ කියලා මතක් කරගමු. එක සීමා සහිත පොදු සමාගම් ගැන කතා කරන්න ඕනේ. හරි. පොදු සමාගම් වල තව කොටස් දෙකක් තියෙනවා. එකක් නිල අයිස්තුගත සමාගම් සහ නිල අයිස්තුගත නොවු සමාගම් ගැන කතා කරන්න ඕනේ. හරි. අපිට පෞද්ගලික සමාගම් ගැන හඳුනා ගන්න පුළුවන් ප්‍රධානතම ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි මේ සමාගමක අයිතිකරුවෝ. ඒ කියන්නේ කොටස්කරුවෝ අවම එක්කෙනෙක් ඉන්න ඕනේ. උපරිමය රඳවා ගන්න පුළුවන් කොටස්කරුවෝ 50යි. මේක තමයි ප්‍රධානතම සාධකය වෙන්නේ. ඒ වගේම තමයි මේ සමාගම් වලට අපි කියනවා ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරන්න බෑ. ඒකේ අදහස මේකයි. ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරන්න බෑයි කියන එකේ අදහස මේකයි. දැන් අපි ඊට පස්සේ කතා කරනවානේ පොදු සමාගම්. ඒ පොදු සමාගම් වලට හැකියාව තියෙනවා ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරන්න. ඒ කියන්නේ රටේ ඉන්න සමස්ත මහජනතාවටම පොදු සමාගම් වලදී ආරාධනා කරන්න පුළුවන්. තමන්ගේ සමාගමේ කොටස් මිලදී ගන්න කියලා. ඒතර පෞද්ගලික සමාගම් වල මෙහෙම හැකියාවක් ඇති නැහැ. පෞද්ගලික සමාගම් වලදී මහජනතාවට ආරාධනා කිරීමේ හැකියාවක් නැහැ. තමන්ගේ කොටස් මිලදී ගන්න කියලා ප්‍රසිද්ධිය. ප්‍රසිද්ධිය කියන්නේ
මෙතන ඔය ප්‍රසිද්ධිය කියන වචනයට අදාළව කොටස් මිලදී ගන්න කියලා නිකුත් කරනවා සංස්ථා ප්‍රකාශයක්. ඒතර මේ සංස්ථා ප්‍රකාශය කියන එක නිකුත් කරන්න පුළුවන් පොදු සමාගම් වලට විතරයි. පෞද්ගලික සමාගම් වලට හැකියාවක් නැත්තේ නෑ. ඒතර සංස්ථා ප්‍රකාශයෙන් තමයි ප්‍රසිද්ධිය මහජනතාවට ආරාධනා කිරීමක් කරන්නේ කොටස් මිලදී ගන්න කියලා. ඒතර පෞද්ගලික සමාගම් වලට එහෙම කොටස් මිලදී ගන්න කියලා ප්‍රසිද්ධියේ සංස්ථා ප්‍රකාශයක් නිකුත් කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ තමන්ගේ කොටස් මිලදී ගැනීමක් කරන්න කියලා. ඒතර මෙන්න මේ ලක්ෂණ දෙක සහිත සමාගම් වලට අපි කියනවා ප්‍රධාන විදියට පෞද්ගලික සමාගම් කියලා. ඒතර ලංකාවේ අපි එදා කතා කරා සමාගම් ලක්ෂයකට 1,03,000කට අධික ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් විදියට තියෙනවා කියලා මම එදා ලෙසන් එකේදී කිව්වා. සමාන පෙරහැරේ මිනිස්සු 200න් එක් අයෙකුට පෞද්ගලික සමාගමක හිමිකාරත්වයක් පවතිනවා කියලා අපිට අනුපාතයක් විදියට හදා ගන්නත් පුළුවන් කියලා. හරි. එතකොට අපි යන්න නෝට් එකට හේනම් අවම කොටස්කරුවන් සංඛ්‍යාව එකක් වන අතර උපරිම සංඛ්‍යාව 50ක් වන කොටස් හා සුරුකුම්පත් ප්‍රසිද්ධියේ මහජනයා වෙත ඉදිරිපත් කළ නොහැකි සමාගම් විශේෂයයි. මේ උපරිම කොටස්කරුවන් ප්‍රමාණයට සමාගමේ සේවකයින් වන කොටස්කරුවෝ අයිති නොවේ. ඒතර එතන අවසානයේට වැදගත් දෙයක් කියනවා ඒක තමයි මේ 50 කියන සීමාව තුල අයිති වෙන්නේ නැල්ලු සමාගමේ ඉන්නවා නම් කොටස්කරුවෝ විදියට සමාගමේම සේවකයෝ. හරි. සමාගමේම සේවකයෝ කොටස්කරුවෝ විදියට ඉන්නවා නම් ඒ සීමාවට මේ ප්‍රමාණය අදාළ වෙන්නේ නැහැ කියලා ඔය කියන්නේ. ඒතර යටින් ලියාගම් මේ විදිහට ප්‍රසිද්ධියේ කොටස් හා සුරුකුම්පත් නිකුතුවක් සිදු නොවන බැවින් පෞද්ගලික සමාගම් ක්‍රමය අයිතිය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා යොදා ගන්නා ව්‍යාපාර සංවිධාන ක්‍රමයකි. බොහෝ විට පවුලේ සමාජිකයන් හා සමීප හිතවතුන් පෞද්ගලික සමාගම් ලෙස සංවිධානය වේ. ඊළඟ මාතෘකාව බලන්නේ නම් සීමා සහිත පෞද්ගලික සමාගමක ලක්ෂණ. පළවෙනි එක හිමිකම. ලියාගමු කොටස්කරුවන් සතුය. වරාය තුල ලියා ගන්න 1-50 අතර කොටස්කරුවන් ප්‍රමාණයක්. ඊට පස්සේ ප්‍රාග්ධනයේ කොටස් හිමියන්ගේ දායකත්වයේනේ. ඒ කියන්නේ සම්බන්ධන කොටස් හිමියෝ ප්‍රාග්ධන මුදල් යොදවන්න ඕනේ. ඊට පස්සේ කොටස්කරුවන් සංඛ්‍යාව ලියාගමු. අවමේ එකක් හා උපරිමය 50කි. ඊට පස්සේ කළමනාකරණය. කළමනාකරණ තීරණ ගනු ලබන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් වන අතර අවම අධ්‍යක්ෂවරු සංඛ්‍යාව 1යි. ඒතර අතන අපි හිතමු සමාජිකයෝ 50ක් ඉන්නවා කියලා. හරි 50ක්ම ඉන්නවා. ඒතර කළමනාකරණය කරන්න මේ 50 දෙනාට මේකවර හැකියාවක් නැහැනේ. ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු වල සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මේ 50න් අවම අධ්‍යක්ෂකවරු 1යි පත් කරගන්න ඕනේ. හරි 1යි ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂකවරු විදිහට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි ඊට පස්සේ වගකීම සීමිතය. ඒ කියන්නේ ව්‍යාපාරයේ ණය සම්බන්ධයෙන් අයිතිකරුවන් දම ප්‍රාග්ධනයේ කැපකිරීම දක්වා පමණයි බැඳෙන්නේ. ඊට පස්සේ නෛතික පුජ්‍යලභාවය. නෛතික පුජ්‍යලභාවයක් ඇත ව්‍යාපාරික කටයුතු වලදී සමාගමේ නමින් තමයි කටයුතු කරන්න ඕනේ. අඛණ්ඩ පැවැත්ම. ඒතර උඩ කියනවා නෛතික පුජ්‍යලභාවයක් තියෙනවා කියලා. නෛතික පුජ්‍යලභාවයක් තියෙනවා කියන්නේ ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මකුත් තියෙනවා. ලියාගම අඛණ්ඩ පැවැත්මක් පවතී. ලියාපදිංචි අනිවාර්ය වීම. කොහෙද ලියාපදිංචි කරන්න ඕනි? සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව තුල. ඊට පස්සේ ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය වේ. අනිවාර්යයෙන්ම ගිණුම් තැබීම විගණනය කරන්න ඕනි. ඊට පස්සේ පාලනය ව්‍යවස්ථාපිත පාලනය කියන්නේ සමාගම් පනත යටතේ කරන පාලනය හා කොටස්කරුවන්ගේ සාමූහික පාලනයට යටත්ය ව්‍යාපාර කෙරෙහි බලපාන පොදු නීතීන්ටද යටත්ය. එතකොට සමාගම් පනත යටතේ පාලනයක් වෙනවා. ඊට පස්සේ කොටස්කරුවන්ගේ සාමූහික පාලනයක් වෙනවා. සාමූහික පාලනයක් කියන්නේ කොටස්කරුවන්ගේ පාලනය මෙතන වෙන්නේ කොටස්කරුවන්ගේ ඡන්ද බලය මත, ඡන්දේ දීම මත. ඒවා අපි ඉස්සරහට කතා කරනවා.
ඒ වගේම තමයි රටේ ව්‍යාපාර වලට බලපාන පොදු නීති වලටත් මේ පෞද්ගලික සමාගම් යටත් වෙනවා. ඊට පස්සේ බදු ගෙවීම සමාගමේ නමින් බදු ගෙවිය යුතුය. සමාගමේ නමින් බදු ගෙවන්න ඕනේ ඇයි? හේතුව මොකද්ද? නෛතික පුජ්‍යලභාවය තියෙන නිසා. හරි? ඊට පස්සේ ආවර කිරීම ස්වේච්ඡාවෙන් අධිකරණය මගින් හෝ අධිකරණයේ අධීක්ෂණය යටතේ සිදු කළ හැකි. ඒතර මේ ආවර කිරීම නැත්නම් ව්‍යාපාරයේ විසිරුවාරණ විදිහ අපි වෙනම කතා කරනවා මේ පාඩමේ ඉස්සරහට. ඊට පස්සේ කියනවා යටින් මෙහෙම කොටුවක් ඇතුලේ සීමා සහිත පෞද්ගලික සමාගමකට සමාගමේ කොටස් ප්‍රසිද්ධිය නිකුත් කිරීම කළ නොහැක. අපි ඒක කිව්වා. ඊට පස්සේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයකින් තොරව සියලු කොටස්කරුවන්ගේ කැමැත්ත මත ලාභාංශ බෙදා හැරිය හැක. හරි. එතකොට දැන් මේ ලාභාංශ බෙදා හරින්න පුළුවන්ලු කොටස්කරුවන්ගේ කැමැත්ත මත. මේක මෙතෙන් එන්නේ මේ විදිහට. අපි ඊළඟට කතා කරන පොදු සමාගම් වර්ගයේ තියෙනවානේ. ඒ පොදු සමාගම් වලදී සමාගමේ ලාභාංශ බෙදන්න කලින් සමාගමෙන් අරගෙන තියෙන ණය ආපහු ගෙවන්න පුළුවන්ද කියලා පරීක්ෂණයක් කරලා විතරයි කොටස්කරුවන්ට ලාභාංශ ගෙවන්න පුළුවන්. හරි, ඒකයි මෙතන මේ කියන්නේ. ඒතර පෞද්ගලික සමාගම් වලට ලාභාංශ ගෙවන්න කලින් එහෙම ණය ගෙවීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි, ඊට පස්සේ ආපැත්තේ කියනවා සීමා සහිත පෞද්ගලික සමාගම් සඳහා නිදසුන් කියලා. සීමා සහිත මධ්‍යම තැන්පතු ක්‍රම පෞද්ගලික සමාගම, ලංකා ක්‍රියා පෞද්ගලික සමාගම, ලංකා විදුලි පෞද්ගලික සමාගම. හරි, ඒ උදාහරණ අපි ලියාගත්තා. එතකොට ඒක හයිලයිට් කරගන්න. අර කලින් කොටුව ඇතුලේ තිබ්බා ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයකින් තොරව සියලු කොටස්කරුවන්ගේ කැමැත්ත මත ලාභාංශ බෙදා හැරිය හැක. හරි. අපි ඊට පස්සේ යමු ඊළඟ මාතෘකාව සීමා සහිත පෞද්ගලික සමාගම් ක්‍රමයේ වාසිය ආවාසිය. ඒතර වාසිය වල ලියාගන්න මේ විදිහට පළවෙනි කෙලිම අයිතිය ව්‍යාප්ත වීම සීමාවන ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් නිසා පවුලේ සමාජිකයන් හා හිතවතුන් අතර ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට යෝග්‍ය ක්‍රමයක් වීම. දෙක ලියාගමු. සාපේක්ෂව පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. ඒ කියන්නේ පොදු සමාගමකට වඩා පහසුවෙන් පෞද්ගලික සමාගමක් ආරම්භ කරන්න පුළුවන්. ඊළඟ එක් අයෙකුට වුවද ආරම්භ කළ හැකි වීම. ତර සමාගම තනියෙන් කෙනෙකුට ආරම්භ කරන්නත් පුළුවන්. ତර කලින් තිබ්බ සමාගම් පනතේ නම් තනියෙන් කෙනෙකුට ආරම්භ කරන්න හැකියාව තිබෙන්නේ නැහැ. 2007 අංක 7 දරන සමාගම් පනතේ තමා තනි කෙනෙකුට සමාගමක් ආරම්භ කිරීමේ හැකියාව ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ නෛතික පුජ්‍යලභාවයක් පැවතීම ඒක වාසියක්. ඊට පස්සේ අඛණ්ඩ පැවැත්මක් තිබීම ඒකත් වාසියක්. ඊට පස්සේ කළමනාකරණය පහසු වීම. ඊට පස්සේ නීතිමය බලපෑම් තරමක් අවම වීම. අර පොදු සමාගමකට වඩා පෞද්ගලික සමාගම් වලට නීතිමය බලපෑම් අඩුයි. නීතිමය බලපෑම් කියන්නේ මේ සමාගම වැරද්දක් කරනවා කියන එක නෙවෙයි. කියන්නේ අපේ රටේ ව්‍යාපාර කරගෙන යද්දී බලපාන නීති රීති පොදු සමාගම් වලට අඩුයි. පෞද්ගලික සමාගම් වලට අඩුයි. පොදු සමාගම් වලට සාපේක්ෂව. ඒකයි ඔය කියන්නේ. හරි. අභාසිලියාගම ඊට පස්සේ මාත් එක්ක කියවමු. ප්‍රාග්ධන සම්පාදන මාර්ග සීමා සහිතයි. හරිද? ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න ගියපුවාම සමාගමට උනේ මුදල් සම්පාදනය කරගන්න ගියපුවාම ඒක කොටස් කරුවන් දාන්න ඕනේ නැත්නම් ණය විදිහට ගන්න ඕනේ. හැබැයි පොදු සමාගම් වලට ඊට වඩා ක්‍රම තියෙනවා. ඊට පස්සේ අයිතිය නිදහසේ පැවරීම සීමා වෙනවා. අපි ඒක කතා කරන ඉස්සරහට මොකද්ද කියලා. ඊට පස්සේ වාර්ෂික ලියාපදිංචි ගාස්තුවක් ගෙවිය යුතු වීම. ඒතන වාර්ෂිකව ලියාපදිංචි ගාස්තු ගෙවන්න ඕනේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට. ඊට පස්සේ කොටස් වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. අහලා ඇති කොටස් වෙළඳපොළ කියන එක. ඒක අපි ඉස්සරහට කතා කරනවා. ඒතර මේ සමාගම් වල පොදු සමාගම් වලට කොටස් වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. පෞද්ගලික සමාගම් වල කොටස් වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. ඒක අවාසියක්. ඊට පස්සේ උපරිම සමාජික සංඛ්‍යාවන් නියම කරලා තියෙන 50යි කියලා ඒක අවාසි. ඊට පස්සේ ණයකරණයකුත් කරන්න බෑ. ඒ කියන්නේ මෙතෙන්දී ඒක අවාසියක් වෙන්නේ
අර පොදු සමාගම් වල නායකර කියන දේ නිකුත් කරලා සමාගමට අවශ්‍ය මුදල් රැස් කර ගන්න පුළුවන්. ඒ කතා කරේ එතකොට පෞද්ගලික සමාගම් ගැන. හරි. ඒතර පෞද්ගලික සමාගම් අපි කතා කරලා ඉවරයි. අපිට ඊළඟට කතා කරන්න තියෙනවා සීමා සහිත පොදු සමාගම් ගැන. අපි එන එකත් කතා කරමු. පොදු සමාගම්. පොදු සමාගමුත් මූලික වශයෙන් අපි අඳුනා ගැනීම කරන්නේ සමාජික සංඛ්‍යාව මත. සමාජිකයවම එකක් ඉන්න පුළුවන්. උපරිමයේ සීමාවක් නැහැ. උපරිමයේ සීමාවක් නැහැ. ඒ කියන්නේ ඕනෑම තරම් කොටස්කරුවෝ ප්‍රමාණයක් බඳවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මේ සමාගම් වලටත් මුදල් රැස් කරගන්නේ ප්‍රාග්ධනය රැස් කරගන්නේ කොටස් නිකුත් කිරීම මගින්. කොටස් නිකුත් කරලා. ඒතර කොටස් නිකුත් කරද්දී අර පෞද්ගලික සමාගම් වලට බැරි දේ පොදු සමාගම් වලට කරන්න පුළුවන්. කියන්නේ මේ සමාගම් වලට මහ ජනතාවට ප්‍රසිද්ධිය ආරාධනා කරන්න පුළුවන් තමන්ගේ කොටස් මිලදී ගන්න කියලා. ඒ කියන්නේ අර අපි ඉස්සලා කිව්වේ සංස්ථා ප්‍රකාශයක් ගැන. ඒතර මේක දැන්වීමක් සංස්ථා ප්‍රකාශය තුල තියෙන්නේ අපේ සමාගමේ දැන් කොටස් නිකුත් කිරීමක් කරනවා මහ ජනතාවට ඇවිල්ලා පුළුවන් මිලදී ගන්න කියලා. එහෙම කොටස් සමාගමේ මිලදී ගන්න මහ ජනතාව පත් වෙනවා කොටස් කරුවෝ බවට. එතකොට මේ විදිහට තමයි අපි මූලික විදිහට පොදු සමාගම් හඳුනා ගැනීම කරන්නේ. අපි එන යමු නෝට් එකට කියව මාත් එක්ක සීමා සහිත පොදු සමාගම් ලිමිටඩ් පබ්ලික් කම්පැනිස් කොටස් හා ණයකර ප්‍රසිද්ධියේ මහ ජනතාවට නිකුත් කිරීමට අවසර ඇති අවම කොටස්කරුවන් සංඛ්‍යාව එකක් හා උපරිමයේ සීමාවක් නොමැති සමාගම් සීමිත පොදු සමාගම් ලෙස හැඳින්විය හැක. ඒකේ හයිලයිට් කරගමු. අවම කොටස්කරුවන් සංඛ්‍යාව එකක් හා උපරිමයේ සීමාවක් නොමැති. අපි ඊට පස්සේ සීමා සහිත පොදු සමාගමක ලක්ෂණ කතා කරමු. හිමිකමට ලියාගම් මේ විදිහට කොටස්කරුවන් සතුය. ඔය කොටස්කරුවන්ගෙත් ඉන්නවා සාමාන්‍ය කොටස් හිමියෝ සහ වර්ණීය කොටස් හිමියෝ කියලා. ඒතර පොදු සමාගමක අයිතිය ලැබෙන සාමාන්‍ය කොටස් හිමියන්. ඒතර මේ හිමිකම කියන එක ළඟම වරහන් දාලා ලියා ගන්න සාමාන්‍ය කොටස්කරුවන් සතුය කියලා. ඊට පස්සේ ප්‍රාග්ධනය කියන එකට මෙහෙම ලියාගමු. කොටස් හා ණයකර ප්‍රසිද්ධියේ මහජනයා වෙත නිකුත් කිරීමෙන් ලබා ගනී. ප්‍රාග්ධනයේ සපයා ගන්න කොටස් නිකුත් කරලා ඊට පස්සේ අපි ණයකර ගැන ඉස්සරහට කතා කරනවා. ණයකර නිකුත් කළාත් මුදල් ගන්න පුළුවන්. ඊට පස්සේ කොටස්කරුවන් සංඛ්‍යාව ලියාගමු. අවමේ එකක් සහ උපරිමයේ සීමාවක් නැත. ඒතර උපරිමයේ සීමාවක් නැත කියන එකෙන් අපි තේරුම් ගන්න ඕනේ ලෝකයේ තියෙන ගොඩාක් ව්‍යාපාර විශාල පරිමාණයව පොදු සමාගම් ක්‍රමයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ කළමනාකරණය බලන්න. කළමනාකරණ තීරණ ගන්න ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් වන අතර ආම අධ්‍යක්ෂවරු සංඛ්‍යාව දෙදෙනෙකි උපරිමයේ සීමාවක් නැත. අන්න එතන දෙයක් කියනවා මොකද්ද? ආම අධ්‍යක්ෂවරු දෙන්නෙක් ඉන්න ඕනේ. හරි? ඒතර මේ අධ්‍යක්ෂකවරු සාමාන්‍යයෙන් පත් වෙන්න ඕනේ සමාගම තුලින්මයි. ඒ කියන්නේ සමාගමේ ඉන්න කොටස්කරුවන්මයි අධ්‍යක්ෂවරු බවට පත් කරන්නේ. එතකොට දැන් මෙතන ගැම් ගැටීමක් එනවා මොකද්ද? අවම සමාජික සංඛ්‍යා කොටස්කරුවෝ එක්කෙනෙක් ඉන්න පුළුවන් කියලා කියනවා. හැබැයි අධ්‍යක්ෂවරු දෙන්නෙක් ඉන්න ඕනේ. අන්න එතන ප්‍රශ්නයක් එනවා. ඒතර අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් සමාගමක් පොදු සමාගමකට නම්
සමාජිකයෝ එතකොට අඩුම දෙකක් ඉන්න ඕනේ. මොකද දෙකක් හිටියේ නැත්නම් අධ්‍යයසුර දෙන්නේ පත් කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. හැබැයි තියෙන නියමය මේකයි. අවම එකක් ඉන්න පුළුවන් කියන එක. හරි. ඊට පස්සේ වගකීම සීමිතය. ඒ කියන්නේ ව්‍යාපාරයේ ණය සම්බන්ධයෙන් නෛතිකරුවන් තම ප්‍රාග්ධනයේ කැපකිරීම දක්වා පමණයි වගකීමට බැඳෙන්නේ. නෛතික පුජ්‍යලභාවය ලියා ගමු. නෛතික පුජ්‍යලභාවයක් ඇත. ඊට පස්සේ අඛණ්ඩ පැවැත්ම. ඒතර උඩින් නෛතික පුජ්‍යලභාවය තියෙනවා කියන අඛණ්ඩ පැවැත්මකුත් තියෙනවා. ලියාම අඛණ්ඩ පැවැත්මක් ඇත. ඊට පස්සේ ලියාපදිංචිය අනිවාර්ය වේ. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව තුලය. තර සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ ලියාපදිංචි කරන එක අනිවාර්යයි පොදු සමාගමක්. ඊට පස්සේ ගිණුම් තැබීම හා විගණනයට ලියාගම අනිවාර්ය වේ. ඊට පස්සේ පාලනය බලන්න ව්‍යවස්ථාපිත පාලනය තියෙන ඒ කියන්නේ සමාගම් පනතේ වෙන පාලනය. ඊට පස්සේ කොටස්කරුවන්ගේ සාමික පාලනය කියන්නේ කොටස්කරුවෝ ඡන්ද බලය මත වෙන පාලනයක්. ඒක අපි ඉස්සරහට කතා කරනවා. ඊට පස්සේ ව්‍යාපාර කෙරෙහි බලපාන පොදු නීතීන්ටත් යටයි. පස්සේ බදු ගෙවීම කරන්න ඕනි කොහොමද? නෛතික පුජ්‍යලභාවයක් තියෙන හින්දා සමාගමේ නමින් සිදු කළ හැක. පස්සේ ආවර කිරීම බලන්න ස්වේච්ඡාවෙන් අධිකරණය මගින් නෝ අධිකරණයේ අධීක්ෂණය යටතේ සිදු කළ හැක. ඒ විස්තරාරණ ආකාර ගැන අපි කතා කරනවා ඉස්සරහට. ඊට පස්සේ නෝටයක් කියනවා සීමා සහිත පොදු සමාගමකට කොටුව ඇතුලේ කොටස් හෝ වෙනස් රොකුම්පත් ප්‍රසිද්ධියේ නිකුත් කළ හැකිලු. අපි ඒක කිව්වා සංස්ථා ප්‍රකාශයන් නිකුත් කිරීම මගින් කොටස් හා රොකුම්පත් මහජනතාවට ප්‍රසිද්ධියේ මිලදී ගන්න කියලා ආරාධනයක් කරන්න පුළුවන්. හැබැයි පෞද්ගලික සමාගම් වල එහෙම කොටස් මිලට ගන්න කියලා ආරාධනා කිරීමක් කරන්න හැකියාවක් නැහැ කියලා කිව්වා. ඊළඟ කොටස් කරුවන්ට ලාභාංශ ගෙවීමට පෙර ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් කළ යුතුය. ඒතර කොටස් කරුවන්ට ලාභාංශ ගෙවන්න කලින් අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාර ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් කරලා ඉන්න ඕනේ. එහෙම කරලා තමයි කොටස් කරුවන්ට ලාභාංශයක් ගෙවීමේ හැකියාව තියෙන්නේ. ඒක හයිලයිට් කරගන්න. එතකොට කොටස් කරුවන්ට ලාභාංශ ගෙවීමට පෙර ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් කළ යුතුය. හොඳයි. ඒතර අපි අද සමාගම් වර්ග කතා කරලා ඉවර කරා යම් ප්‍රමාණයක්. ඒතර අපි ලබන සතියේ නිරලයිස්තුගත සමාගම් සහ නිරලයිස්තුගත නොවු සමාගම් ගැන කතා කරනවා. ඒත් එක්කම අපි මේ පාඩමේ ඉස්සරහට යනවා. ඒතර විධිමත්ව අධ්‍යයනය කිරීමක් කරන්ඩ පුතා මේ ටික අනිවාර්යයෙන් වැදගත්. මොකද විභාගයේට එන විශාල පාඩමක් තමයි මේ පාඩම. ඒතර අපි ඊළඟ ලෙසන් එකේදී හම්බ වෙමු. සමාගම් පාඩමින් තව වැඩි දුර තොරතුරු කතා කරමු. එන හැමෝටම සුබ දවසක් වේවා.